රෙකෝඩ් කරනවා. හරි පුතේ. මම ඔයගලන්ට ගිය සතියේ ගෙදර වැඩක් කරන්න දුන්නා. ඔන්න මේ ඕක අපි බලමු. අද ඒක අපි පොඩ්ඩක් කව කරගන්න බලමු මේ ගෙදර වැඩි. මෙතන තියෙන්නේ 5 සිට 15 දක්වා සියලුම සංඛ්‍යා දර්ශනය කිරීම සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන්න කියලායි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හිතන්න දෙයක් නෑ ලොකුවට මේක හිතන්න දෙයක් නෙමෙයි මෙතන මේ දෙයක් නෑ ඇත්තටම අපිට කරන්න තියෙන මෙන්න මෙච්චරයි. ආරම්භක සංඛ්‍යාව මොකද්ද අවසාන සංඛ්‍යාව මොකද්ද අන්න ඒ ටික හොයන්න තමයි අපිට තියෙන්නේ. ආරම්භක සංඛ්‍යාව අවසාන සංඛ්‍යාව අන්න ඒ ටික හොයන්නයි තියෙන්නේ. අපි එහෙනම් බලමු මේ ආපහු මම සයිට් එකට ගෙදර වැඩ ටික දානවා. අර මේ දවස් ටිකේ ගෙදර වැඩ ටික දාන්න බැරි වුණා. මොකද එක දිගට පන්ති ඒ සෙට් එක තිබ්බින්ද දැන් මම ආපහු සයිට් එකට වෙබ්සයිට් එකට ගෙදර වැඩ දානවා අසයින්මන්ට්ස් ටික දානවා. එතකොට ඕගොල්ලෝ ඒ ටික කරලා එවන්න මම ඒ ටික කරෙක්ට් කරලා දෙන්නම් කලින් කරා වගේ. හොඳයි. හරි. රයිට්. එහෙනම් අපි බලමු මෙතනින් දැන් අපි දැනගන්න ඕන මේ වගේ ප්‍රශ්නකට උත්තර දෙනකොට මෙච්චරයි. මේකේ කියන්නේ මොකද්ද 5 සිට 15 දක්වා සීලම සංඛ්‍යා 5 සිට 15 දක්වා සීලම සංඛ්‍යා දර්ශනය කරන්න කියපම් 5 6 7 8 9 එතන 8 නෑනේ 8 9 10 ඔන්න ඔය විදිහට 15 දක්වා යන්න තියෙන මේක දැන් අවධානයෙන් අහගෙන ඉන්න හොඳේ. අර මේ ළමයි කීප දෙනෙකුට තේරෙන්නේ නැහැ කිව්වන් තාමත් ඒකින්ද මම මේක මේ විදිහට කියලා දෙන්නේ. 11 12 13 14 15 එතකොට මේකේ නිර්මාණ මේ බලා ගන්න ඕන මෙච්චරයි. පහවසර මේ සෝරි පහවසර ආරම්භක සංඛ්‍යාව 5 ඊළඟට අවසාන සංඛ්‍යාව 15. ආරම්භක සංඛ්‍යාව 5 අවසාන සංඛ්‍යාව 15. එතකොට right ආරම්භක සංඛ්‍යාව 5 අවසාන සංඛ්‍යාව 15 මේ තියෙන ආරම්භක සංඛ්‍යාව මට සිංහල ටයිප් වෙන්නේ ඒකෙන්ද මම ඉංග්‍රීසි වලින් මේක දාන්නම්. start number මම නැත්නම් starting number මේ තියන්නේ end number එක අවසාන සංඛ්‍යාව. ඔය ආකාරයට දාන්න. හරි. එතකොට මේ තියෙන start number එක මේ තියෙන end number එක. හරි. ඔය ආකාරයෙන් තියෙන්නේ. එතකොට ඊළඟට පුතේ මෙතනදී මෙතනදී සංඛ්‍යාව ආරම්භ කරන සංඛ්‍යාව අපි මුලින්ම සටහන් කරන්න ඕන. ඉතින් දැන් මුලින්ම ආරම්භය අපි සටහන් කරගන්න ඕන. ආරම්භය සටහන් කිරීම සඳහා වෙනම සංකේතයක් තියෙනවා. මේ තියෙන ආරම්භය සටහන් කිරීම දාන සංකේතය. right. මේ තියෙන ආරම්භය සඳහා තියෙන සංකේතය ඔක දැම්මා. ඉතින් අපි start කියලා සටහන් කරමු. start.
right මෙතන ස්ටාර්ට් එක තියෙනවා. ඊළඟ දැන් ආරම්භය කීයද වෙන්න ඕන? දැන් මම ඔයගලන්ට කලින් කිව්වා වගේ පුතේ අපේ ආරම්භක සංඛ්‍යාව කීයද? 5යිනේ. 5 තමයි ආරම්භක සංඛ්‍යාව. ඉතින් මම මෙතන ආරම්භක සංඛ්‍යාව මොකක් හෝ තැන්පත් කරලා තියා ගන්න ඕන. සීම වෙන්න ඕනේ නැහැ. මම ඒකට වෙන නමක් ගන්නම්කෝ. මෙතන A කියලා මතක කබඩාවක් හදාගෙන ඔකට කැපිටල් A කියලා ගමුකෝ. A සමානයි 5 කියලා දෙනවා. ඇයි A සමානයි 5 කියලා දුන්නේ? මගේ ආරම්භක සංඛ්‍යාව මම කොහේ හරි තැන්පත් කරගෙන තියා ගන්න ඕන. අන්න ඒකයි මම ඔකට A සමානයි 5 කියලා තිබ්බේ. ඕක ආරම්භක සංඛ්‍යාව. ඉතින් ඒ වගේ එකක් අපි සටහන් කරනවා ඍජුකෝණ ආශ්‍රයක. හරි. දැන් මම කොටසින් කොටස අහනවා ඕක පැහැදිලිද කියලා. මෙතන වෙනකම් පැහැදිලිද මෙතන වෙනකම් පැහැදිලිද කියලා අහනවා. හොඳේ. ඕක අපැහැදිලි නම් ඒ කොටස මට දැම්ම කියන්න ඕන. අපැහැදිලි ළමයි. මොකද මේක වැදගත් කාරණාවක් පුතේ. මේක හැමතැනම එනවා. ඒ කියන්නේ දැන් මම ඕගලන්ට පෙන්නන්නම් ගිය අවුරුද්දේ පේපර් එක. ගිය අවුරුද්දේ පේපර් එක සමහර වෙලට ඇති මෙතන. මේක නැති තැනක් නෑ. අන්න ඒකයි තියෙන මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේ ගිය අවුරුද්ද කියන්නේ 2019 හොඳේ. ගිය අවුරුද්දේ කියලා මං කිව්වේ 2020 එක නෙමෙයි. 2020 තාම නෑනේ මගේ ගාව. තාම පේපර් එක දුන්නේ නෑනේ 2020 O level. 2019 පේපර් එක ගැන තමයි මම මේ කියන්නේ. දස් 19 O level පේපර් එක ගත්තොත් පුතේ බලන්න O level පේපර් එකේ MCQ වලට මේකට කියන්නේ ව්‍යාජකේත කියලා. ඕක ඉස්සරහට අපි ඉගෙන ගන්නවා මේ ව්‍යාජකේත කියන එක. මේ ව්‍යාජකේත දෙකක් තියෙනවා. ව්‍යාජකේත තුනක් තියෙනවා. right? ඉතින් MCQ වලට ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ප්‍රශ්න තුනක් නෙමෙයි බලන්න MCQ වලට මේකේ ප්‍රශ්න කීයක් තියෙනවද කියලා පුතේ. මේ පැස්කල් කියන්නේ එකක්. පැස්කල් කියන්නේත් අපි මේ ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දෙයක්. එතකොට 1යි මෙතන 2යි 3යි 4යි 5යි ප්‍රශ්න 5ක් තියෙනවා MCQ වලට විතරක්. ඊළඟට ව්‍යාජකයේ මේ ගැලීම් සටහන් වලින් අහනවා අන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕන ඒක දන්නවනේ පුතේ. පළවෙනි ප්‍රශ්නේ 8 වෙනි අණු කොටස. ගැලීම් සටහන් ලකුණු දෙකක ප්‍රශ්නයක් පුතේ. ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නයක් විදියට ලකුණු 10ක ප්‍රශ්නයක් විදියට අහනවා. අන්න. ඉතින් මේවා නැති තැනක් නැහැ. අනීගේ තියෙන්නේත් කොහොමද? දැක්කනේ තියෙන්නේ මොන භාෂාවෙන්ද කියලා? සිංහලෙන් තියෙන්නේ. සිංහලෙන් තියෙන්නේ. ඉතින් සිංහල මාධ්‍යෙන් යනවා නම් සිංහලෙන් තියෙන්නේ. ඉංග්‍රීසි මාධ්‍යෙන් යනවා නම් ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අන්න ඒකත් ඔළුවේ තියා ගන්න ඕන. ගැලීම් සටහන් තියෙන්නේ සිංහලෙන්. right? ආරම්භය. ඒ වගේ ඔක්කොම සිංහලෙන් එන්නේ. ඉතින් ඒවා ටිකත් බලා ගන්නට ඕනේ. අන්න ඒකයි මම ඔයගලන්ට සිංහලෙන් ගැලීම් සටහන් පුරුදු කරන්න පුතේ. මේ තියෙන්නේ සිංහලෙන්. හරි? සිංහල මාධ්‍යෙන් යනවා නම් සිංහලෙන් ඉංග්‍රීසි මාධ්‍යෙන් යනවා නම් ඉංග්‍රීසි වලින්. ඔය පේපර් එක අපිට දාන්නකො මම මේක දාන්න. මම මේ පේපර් එක දාන්න. හරි? මේකේ ඉංග්‍රීසි පේපර් එකක් තියෙනවා මම ඒකත් දාන්නම්. පුතේ මේ පේපර් එක අපි සාකච්ඡා කරනවා. මේ පේපර් එකත් අපි කරමු. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් අන්න ඒක බලන්න ඕන. මේකේ වීඩියෝස් ටිකකුත් ඇති මම ඒ ටිකත් ඔයගලන්ට දාන්නම්. මේකේ සමහර සාකච්ඡා කරපු වීඩියෝස් ටිකක් ඇති මම ඒකත් ඔයගලන්ට දාන්නම්. එතකොට මෙතනදී ඔන්න ඔය ටික තියෙන්නේ බලන්න මේක නැති තැනක් නෑ හොඳේ. ඔය දැන් පුනර්කරන ආකෘති අපි මේ ඉගෙන ගන්න යන දේ හැම තැනම වගේ තියෙන. ඕක විශේෂයෙන්ම ප්‍රධාන ප්‍රශ්නවලදී එනවාමයි. ටිකක් යටට යමු. මේ එනවාමයි ඕක. හරි දැක්කනේ මේ ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන්නේ. මම අන්න ඒක ප්‍රශ්නාර්ථ දාලා ඔයගලන්ට ඒවා පුරුදු කරන්නේ if එකම නෑ. ඉතින් ගුරුවරු කිව්වොත් if එක දැම්මේ නැත්නම් වැරදි කියලා කරුණා කරලා මේ පේපර් එක පෙන්නන්න. හරි අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තියෙනවා ඔක. මේ පේපර් එකේ ඉතින් ආණ්ඩුවේ දෙන පේපර් එක මේ විදියට තියෙන්නේ. කාටවත් එතනින් එහාට මුකුත් කියන්න බෑ.
අන්න ඕක තියෙනවා. ඉතින් මම හැමතිස්සෙම මේකට හරියන විදියට ඕගලන්ට උගන්වන්නේ පුතේ. මොකද පේපර් එක තියෙන ගැලීම් සටහන ඕගලන්ට කියවන්න හැකියාවක් තියෙන ඉපෑ ඔක්කොටම කලින්. අන්න එතරයි තියෙන්නේ. මම මේ පේපර් එක දාන්නම්. දැම්ම දාන්නම් නැත්නම් ඔක අමතක වෙනවා තව ඉස්සරහට. ගෲප් එකට දාන්නම් මම මේක. ඉංග්‍රීසි මීඩියම් එක මට පොඩ්ඩක් මතක් කරන්න මම එකක් දාන්නම් පුතේ. right. ඉතින් ඔන්න ඔය ආකාරයට තියෙන. හරි. දැන් මෙතනදී මම කරේ මොකද්ද පුතේ? ස්ටාර්ට්. දැන් මේක හරිනම් සිංහලෙන් තියෙන්න ඕන සිංහල මාධ්‍ය ළමයින්ට. නමුත් මම අර කලින් කිව්වා වගේ මගේ සිංහල දැන් වැඩ කරන්නේ නැති ඉඳ ඒ ඇප් එක පොඩ්ඩක් සවුත් වෙලා තින්නේ. ඒකින්ද දැන් ආයි කම්පියුටර් එක රීස්ටාර්ට් කරපුවම තමයි හරියන්නේ. දැනට මම ඉංග්‍රීසියෙන් යනවා. හොඳේ මම ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නම. ඒ පහෙන් ඒ වල අගේ මම 5 කියලා දාගත්තා. ඇයි ඒ වල අගේ 5 කියලා දාගත්තේ පුතේ? ඒ වලගේ මම 5 කියලා දාගත්තේ වෙන මුකුත් හින්දා නෙමෙයි මගේ ආරම්භක අගේ 5 හින්දා. ආරම්භක අගේ 5 හින්දා. මෙතන ඒ නෙමෙයි මෙතන ඕනෑම අකුරක් දාගන්න පුළුවන්. A B C D ඕනෑම අකුරක් දාගන්න පුළුවන්. මට කියන්න උතන්ට එනකම් මොන හරි ගැටලුවක් තියනවාද? උතන්ට එනකම් ගැටලුවක් තියනවාද? අදීශ මොන හරි ප්‍රශ්න තියනවද මෙතනට එනකම්? A සමානයි 5. ඇයි A සමානයි 5? 5 තමයි අපේ මගේ ආරම්භක අගය. ඇයි A දැම්මේ මට කැමති හින්දා. මෙතනට වෙන ඕන නමක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට අපි බලන්න ඕන පුතේ අපේ අවසාන අගය කීයද කියලා. අවසාන අගය කීයද? 15යි. දැන් අපි තීරණයකට යමු වෙනවා. දැන් තමයි අපි තීරණයකට යමු වෙන්නේ. අපි එහෙනම් බලමු අපිට ගන්න ඕන තීරණය මොකක්ද කියලා. මගේ ආරම්භක අගය කීයද? ආරම්භක අගය 5යි. ආරම්භක අගය 5යි. මේක හදාගන්න විදිය මම ඔයගලන්ට දැන් මේ කියලා දෙන්න යනවා. හොඳේ අවධානයෙන් අහගෙන ඉන්න. ආරම්භක අගය 5යි. අවසාන අගය කීයද පුතේ? අවසාන අගය 15යි. අවසාන අගය 15යි. ආරම්භක අගය 5යි. අවසාන අගය 15යි. හැමතිස්සෙම ආරම්භක අගය පුතේ තියාගන්න වම් අත පැත්තෙන්. අවසාන අගය දකුණු අත පැත්තෙන්. දැන් මේක කියවන්නේ වමෙන් සිට දකුණට. 5 මොකද්ද? කුඩාද විශාලද 15ට වඩා? 5 කුඩාද විශාලද 15ට වඩා? මට අන්න ඒක කියන්න බලන්න. 5 කුඩාද විශාලද 15ට වඩා? පහ කුඩයි 15ට වඩා. එතකොට මම ඔන්න ඔය විදිහට ඔක සංකේතවත් කරනවා. 5 කුඩයි. දැන් මෙතන ප්‍රශ්නේ පැහැදිලිව කියලා තියෙනවානේ 15 දක්වා යන්න ඕනයි කියලා. ඉතින් 15 වෙන්නත් ඕන. 15 වෙන්නත් ඕන. 15ට සමාන වෙන්නත් පුළුවන්. ඉතින් සමාන ලකුණක් මම දාගන්නවා. ඔන්න ඔය විදිහට ඔය තර්කය ගොඩ නැගුණේ. තර්කය ගොඩ නැගුණේ කොහොමද කියලා කල්පනා කරනවා නම් ආරම්භක අගය කීයද? 5යි. අවසාන අගය කීයද? 15යි. ඊට පස්සේ අපි තර්කය ඉදිරිපත් කරන්නේ මොකද්ද? වමේ සිට දකුණට කියවන්න 5 කුඩයි 15ට ප්‍රශ්නේ 15 දක්වා යන්න ඕන. 15ක් දර්ශනය කරන්න කියලා තියෙනවා. එම නිසා සමානයි 15 කියලා දැම්මා. ඕක ප්‍රශ්නාර්ථයක්. 5 කුඩාද 15ට ප්‍රශ්නාර්ථයක්. ඔව් දැන් ඒක තමයි ඊළඟට මම කියන්න හදන්නේ පුතේ බලා ගන්න. දැන්ට අපි 5 කියන අගය තැම්පත් කරලා තියෙන්නේ කොහෙද? අදීශ උත්තරේ දෙන්න බලන්න. 5 කියන අගය තැම්පත් කරලා තියෙන්නේ මොන විචල්යේද? මොන මතක ගබඩාවේද? අදීශ කො මොකක්ද උත්තරේ? 5 අගය තැම්පත් කරලා තියෙන්නේ මොන මතක ගබඩාවේද? ඒ මතක ගබඩාවේ. ඉතින් පුතේ මෙතන 5 වෙනුවට මට ඒ කියලා දෙන්න පුළුවන්. ඕක අනිවාර්යෙන් දෙන්න ඕනද? ඔව් දෙන්න ඕන. මේක දැන්ටමත් අපි වෙන තැනක තැම්පත් කරලානේ තියෙන්නේ. ඒක දෙන්න ඕන. හරි. දැන් මම මේ දේ කියනවා පුතේ මේ තර්කය ගොඩනගාගත්ත ආකාරය පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවාද? තර්කය ගොඩනගාගත්ත ආකාරය පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවද? කොටිම කිව්වොත් මෙතන එනකම් මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔව් තව ළමෙක් මේක තේරුන්නේ නැහැ කියවනේ පුතේ. අපැහැදිලි නම් අපැහැදිලි කියන්න මම මේ අර ගිය සතිය අපැහැදිලි කියපින්ද තමයි දැන් මේක මම තේරුම් කරන්න පුතේ. ඔව් අදීශ ගැටලුවක් නැද්ද පුතේ? තර්කය දාගත් විදිය පිළිබඳ ගැටලුවක් මොන හරි තියෙනවද? නෑ අවුලක් නෑ රයිට්. මෙතන වෙනකම් ප්‍රශ්නයක් නෑ. එතකොට ආරම්භකගේ 5යි අවසානගේ 15යි. මේ දෙකේ තර්කය ගොඩනගා ගන්න මේ ආකාරයට. දැන් මේකෙන් ලැබෙන අගය මේකෙන් දැන් මම ප්‍රශ්නයක් නහන්නේ. ඒහි අගය කුඩා හෝ සමානද 15ට?
ලැබෙන්න පුළුවන් පිළිතුරු දෙකක් තියෙනවා නේද පුතේ? මේක විය හැකියාවන් කොටින්ම කිව්වොත්. මේ අහලා තියෙන ප්‍රශ්නේ විය හැකි පිළිතුරු දෙකක් තියෙනවා. මොනවාද ඒ විය හැකි පිළිතුරු? එකක් ඔව් එකක් නෑ. එකක් තමයි මේක 15ට වඩා කුඩා වෙන්න පුළුවන් ඔව් වෙන්න පුළුවන්. අනික එක මේක 15ට වඩා කුඩා නැති වෙන්න පුළුවන්. එතකොට අන්න විය හැකියාවන් දෙකක් තියෙනවා. ඔය විය හැකියාවන් දෙකටම අපි මේක ලියන්න ඕන. අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. මේකෙන් වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඔය දෙකටම හරියන්න අපි ලියන්න ඕන. ඉතින් එක මාර්ගයක් යනවා ඔව් වුණොත් මොකද වෙන්නේ කියලා, yes වුණොත් මොකද වෙන්නේ කියලා. එතන අහන්නේ a lower or equals to 15. එතකොට yes වුණොත් ඔය කතාව සත්‍ය වුණොත් ඒ කුඩා හෝ සමානද 15ට. ඕක ඇත්ත වුණොත් මොකද වෙන්නේ කියලා එක පාත් එකක් යනවා. බොරු වුණොත් මොකද වෙන්නේ? නැත වුණොත්, නෝ වුණොත් මොකද වෙන්නේ කියලා තව පාත් එකක් යනවා. හේතුව තමයි පුතේ මේකේ විය හැකියාවන් දෙකක් තියෙනවා. ඔය විය හැකියාවන් දෙකටම අපි උත්තර බඳින්න ඕන. ඔය විය හැකියාවන් දෙකම කියන්න ඕන. නැත්තම් බෑ. එතකොට නෝ වුණොත් මොකද වෙන්නේ කියලා සටහන් කරනවා. ඔන්න ඔය ආකාරයට. පැහැදිලිද වැඩේ? ගැටලුවක් නැහැ. මේක ඔයගොල්ලෝ හරියට අල්ලගත්තොත් මෙතන සෑහෙන ලොකු මේ කොටසේ සෑහෙන ලොකු අර්ථයක් තියෙනවා. හරි? අන්න ඒකයි මේ ඔයගොල්ලෝ සමහර වෙලාවට අහලා ඇතිනේ මල්ටිවර්ස් කියලා ඔය ටීවී සීරීස් එකම බලලා තියෙනවා නම් මල්ටිවර්ස් කියන වචනේ අහලා ඇති. සමාන්තර විශ්ව මේ හරි එම නැත්නම් බහු විශ්ව. අන්න ඒ සංකල්පයට මේක බෙහෙවින් මේ කොටස වැදගත් වෙනවා. හොඳේ. මම අර ටීවී සීරීස් බලන පිස්සෝ ටිකක් ඉන්න හින්දා මම හිතන්නේ. රයිට්. ඕක කිව්වේ. පොඩ්ඩක් බලන්න ඔය මේ මොකද්ද? ෆ්ලෑෂ් ටීවී සීරීස් එකේ එහෙම ඕක යන දෙයක් නිතර නිතර. ඉතින් ඕකින්ද මේ කොටස ඉතාමත් වැදගත් වෙනවා. මේක මත තමයි ගොඩක් ඒවා රඳා පවතින්නේ. නිකම් පොඩි දෙයක් කිව්වේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මල්ටිවර්ස්. දැන් නෙමෙයි හොඳේ. මේක දැන් අහගන්න. එහෙනම් අපි නැවතත් මෙතනට එමු. එතකොට පුතේ මෙතන විය හැකියාවන් දෙකටම අපි හදා ගන්න ඕන. ඔව් වුණොත් එකක් නැත වුණොත් එකක්. ඇයි අපි දන්නේ නැහැ ඒ වලාගේ 15ට කුඩා වෙයිද කුඩා හෝ සමාන වෙයිද නැත්නම් විශාල වෙයිද කියලා. එතකොට කුඩා හෝ සමාන වුණොත් එකක් නැත වුණොත් එකක්. ওই දෙකටම හදා ගන්න ඕන අපි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. පොඩ්ඩක් මේක කුඩා කරගන්නවා. රයිට්. දැන් මේක ඒ වලට කුඩා වුණොත් මේ ඒ වලාගේ 15ට කුඩා වුණොත් මෙන්න මේ ආකාරයෙන් දර්ශනය කරන්න කියලා කියනවා. දැන් මට කරන්න ඕන මෙච්චරයි. 5 සිට 15 දක්වා සියලුම සංඛ්‍යා දර්ශනය කරන්න ඕන පුතේ. ඉතින් ඒ වලාගේ 15 ඒ කියන්නේ පුතේ 5න් පටන් අරන් 15ට කුඩා සෑම සංඛ්‍යාවක්ම දර්ශනය කරගෙන යන්න කියලානේ ඔය කියන්නේ. 5න් පටන් අරගෙන 15ට කුඩා ඔක්කොම සංඛ්‍යා ටික දර්ශනය කරගෙන යන්න ඕන. ඉතින් 15ට කුඩයි කියන්නේ ඒ තියෙන සංඛ්‍යාව අපි දර්ශනය කරන්න ඕන. ඉතින් මුලින්ම හම්බ වෙන සංඛ්‍යාව මොකද්ද කියලා බලමු අපි. මම සංකේත වලට යනවා නැවත. මෙතන ප්‍රතිදානයක් ගන්න ඕන. අවුට්පුට් එහෙම නැත්නම් ප්‍රතිදානය අපි බලමු පුතේ. දැන් ප්‍රතිදානය කරන්න ඕන මොකද්ද? අවුට්පුට් කරන්න ඕන මොකද්ද? මුලින්ම 5 කියන්නේ 5 අපේ ආරම්භක සංඛ්‍යාව. එතකොට 5 කියන්නේ 15ට වඩා කුඩා සංඛ්‍යාවක් නේ. එතකොට මෙතනදී මුලින්ම අපි දර්ශනය කරන්න ඕන කීයද? 5නේ. 5 කියන අගේ දර්ශනය කරන්න ඕන. දැන් මට කියන්න 5 කියන අගේ දැන්ටමත් මම තැම්පත් කරලා තියෙනවා කොහෙද? මෙන්න මෙතන. ඒ කියන මතක කබඩාවේ. එතකොට මෙතන 5 වෙනුවට මට දෙන්න පුළුවන් ඒ වලාගේ දෙන්න පුළුවන්. 5 වෙනුවට මම
A කියලා දෙනවා. එතකොට A තුල තියෙන්නේ කීයද? 5. 5 කියන අගය පරිගණක තිරයේ දර්ශනය කරනවා. හරි. මෙතනට එනකම් හරි ප්‍රශ්නයක් තියෙනවාද? ටක් ගාලා කියන්න පුතේ පරක්කු වෙනවා. මෙතනට එනකම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවාද? නෑ. කොහර චුට්ටක් අවුල් කියපුට මේ එක අවුලක් නෑ අවුලක් නෑ ෂුවර් නෑ අවුලක් නෑ කියලා රයිට්. හරි. 5 කියන අගේ දර්ශනය කරාට පස්සේ පුතේ ඇයි 5 කියන අගේ මම මෙතන දර්ශනය වෙනවයි කියන්නේ A කියන මතක ගබඩාවේ තැම්පත් වෙලා තියෙන්නේ 5. එතකොට පරිගණකේ A කියලා මෙන්න මේ වගේ කොටුවක් හැදෙනවා. අන්න ඒක තුල 5 කියන අගේ තමයි දැන් තැම්පත් වෙලා තියෙන්නේ. ඊළඟට 5ට පස්සේ දර්ශනය කරන්න ඕන කීයද? දැන් 5 කියන අගේ දර්ශනය කරා කම්පියුටර් ස්ක්‍රීන් එකේ. 5ට පස්සේ දර්ශනය කරන්න ඕන කීයද පුතේ? 5ට පස්සේ දර්ශනය කරන්න ඕන කීයද? 6. 5 6 කරන්න නම් 5ට කීයක් එකතු කරන්න ඕනද? 5 6 කරන්න නම් 5ට කීයක් එකතු කරන්න ඕනද? 5 6 කරන්න 5ට කීයක් එකතු කරන්න ඕනද? කො කියන්න බලන්න අදීශ. සලීෂාත් කිව්වා හරි හොඳයි. මිස්ටර් ආදීශ 5 6 කරන්න 5ට කීයක් එකතු කරන්න ඕනද? එකක් එකතු කරන්න ඕන. 5ට එකක් එකතු කරන්න ඕන. මෙතන 5 වෙනුවට මට දාන්න පුළුවන් මතක ගබඩාව මොකද්ද පුතේ? අන්න ඒකත් කියන්නකෝ බලන්න. දැන් මෙතන 5 වෙනුවට අපිට මතක ගබඩාවක් දාන්න පුළුවන්. මොකද්ද ඒ? එහෙම නැත්නම් විචල්්‍ය මොකද්ද දාන්න පුළුවන්? ඒ කියන විචල්්‍ය අපිට දාගන්න පුළුවන්. එතකොට මම මෙතන A කියලා දාපුවාම ඇයි A කියලා දාන්නේ? A තුල දැන්ටමත් 5 කියන අගේ තියෙනවා. ඉතින් මට මෙතන 5 වෙනුවට 5 ධන 1 වෙනුවට A ධන 1 කියලා දාන්න පුළුවන්. ඇයි ඒකට හේතුව A කියන මතක ගබඩාව තුල දැන්ටමත් 5 කියන අගේ තැම්පත්. ඉතින් මට 5යි 1යි එකතු කරපුවාමනේ ඊළඟ අගේ එන්නේ 6 කියන අගේ එන්නේ 5යි 1යි එකතු කරපුවාමනේ. ඉතින් මම මෙතනදී 5 ධන 1 වෙනුවට ඒ ධන 1 දාපුවාමත් ඔය වැඩේමයි සිද්ධ වෙන්නේ. ඇයි ඒ කියන මතක ගබඩාව තුල තියෙන්නේ ඒ කියන විචල්්‍ය තුල තියෙන්නේ 5 කියන අගය. ඔතනට වෙනකම් මොන හරි ගැටලුවක් තියෙනවද? ඔතනට වෙනකම් මොකක් හරි ගැටලුවක් තියෙනවද? ඉක්මනට කියන්න දරුවනේ ඉක්මනට කියන්න. ගැටලුවක් තියෙනවා නම් ඔව් නැත්තම් නැහැ. එතන ගැටලුවක් නැහැ. රයිට්. දැන් මේක මෙහෙම තිබ්බට හරියන්නේ නෑ පුතේ. මේකෙන් ලැබෙන පිළිතුර මොකක් හරි මතක ගබඩාවක තැම්පත් කරන්න ඕන. නිකන් මං කිව්වනේ පරිගණකයත් මේ පරිගණකය හදලා තියෙන්නේ මිනිසාව බලාගෙන. මිනිහාට හැමතිස්සෙම අමතක වෙනවා. පරිගණකයටත් හැමතිස්සෙම ඕක අමතක වෙනවා. මේ ලැබෙන අගය ඌට අමතකයි. මෙතන 6 තියෙන්නේ. නමුත් ඒකට මතක නැහැ ඊළඟ වෙලාව වෙනකොට. දැන් ඕක ඌ මතක තියාගන්න ඕන. මතක තියාගන්න පුතේ ඕක මතක ගබඩාවක තැම්පත් කරන්න ඕන. මොන මතක ගබඩාවේද ඕක තැම්පත් කරගන්නේ පුතේ? මොකද්ද මතක ගබඩාව ඕක තැම්පත් කරන්න ඕනයි කියලා අවබෝධ කරගන්න නම් අපි පොඩ්ඩක් මෙතනට එමු. මෙතන අපි දාලා තියෙන අකුර මොකද්ද? ඒනේ. එම නිසා මෙතන බලන්නේ ඒ අක්ෂරේනේ. ඉතින් එම නිසා මම මේකේ ලැබෙන පිළිතුර සමාන කරනවා මෙතන තියෙන අකුරට. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මෙතන තියෙන මතක ගබඩාවේ නමට මෙතන තියෙන මතක ගබඩාවට මේකෙන් ලැබෙන පිළිතුර දාගන්නවා. ඒක කරන්නේ කොහොමද? ඒ සමානයි කියලා දාලා. නොමයි ඒ සමානයි කියලා දාපුවම ඕක එනවා. එතකොට හරි. අන්න ඔය විදිහට ඔක හදාගන්න ඕන. හරි. එතකොට මොකද වෙන්නේ? ඒ වලාගේ 5යි 5ට එකක් එකතු කරනවා. ඒ අගේ නැවතත් 5ට එකක් එකතු කරපුවම කීයද? 6යි. ඒක නැවතත් ඒ වල තැම්පත් කරනවා. එතකොට පුතේ ඒ වල දැන්ට තිබෙන අගේ ඉවත් වෙනවා.
එකවරකට එක අගේ මේවල තැම්පත් කරලා තියාගන්න පුළුවන්. ඒක නීතියක්. නීතියක් කියන්නේ ඒක ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා කල්පනා කරන්න එපා. ඒක නීතියක්. නීතියක් කියපුවාම ඒක ගැන ආයේ කල්පනා කරන්න දෙයක් නැහැ. ඒක ඒ විදිහට වෙනවයි කියලාම හිතා ගන්න. එතකොට මේකේ දැන්ට තිබ්බේ 5 5ට එකක් එකතු කරපුවාම 6යි. එතකොට 5 අගේ අයින් වෙලා 6 අගේ තැම්පත් වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ වලට සමාන කරලා තියෙන. සමාන කරනවා කියන්නේ දකුණු පැත්තේ තියෙන මොකක් හරි අගයක් වම් පැත්තේ තියෙන මතක ගබඩාවේ තැම්පත් කරනවායි කියන එක. right. මට එහෙනම් කියන්න උතන්ට එනකන් ගැටලුවක් තියනවාද? උතන්ට එනකන් ගැටලුවක් තියනවාද? නෑ ගැටලුවක් නෑ. හරි ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ මෙච්චරයි. දැන් ආපහු මේකෙන් ලැබිච්ච අගය මම පරීක්ෂා කරලා බලන්න ඕන 15ට වඩා කුඩාද කියලා. එතකොට මම මොකද කරන්නේ මේකෙන් ලැබිච්ච අගය 15ට වඩා කුඩාද කියලා බලන්න ඕන. එම නිසා මම ආපහු මෙතනින් ගියා. මෙතනට ගියා. නොතන්ට ආවා. මෙච්චරයි කරන්න තියෙන්නේ. නොතන්ට ආවා. එතකොට මොකද වෙන්නේ මේක 5යි 5 15ට වඩා කුඩාද? ඔව් 15ට ගියා 5 කියන අගේ දර්ශනය කරා 5ට එකක් එකතු වුණාම 6යි. එතනින් ගියා 6 15ට වඩා කුඩාද? ඔව් 6 කියන අගේ දර්ශනය කරා 15ට ආවා 15ට ආවා 6ට එකක් එකතු වුණාම 7යි. එතකොට මෙතන 7 වෙනවා. ආපහු මෙතනට ගියා 7 7 කියන්නේ 15ට වඩා කුඩාද? ඔව් 15ට ආවා 7ට එකක් එකතු කරපුවා මේ 7 දර්ශනය කරා ඊට පස්සේ 15ට ගියා 7ට එකක් එකතු කරපුවාම 8යි. එතකොට මෙතන දැන් ඉන්නේ 8. ආපහු මෙතනින් ගියා 8යි 8 කියන්නේ 15ට වඩා කුඩාද? ඔව් 15ට ගියා 8 කියන අගේ දර්ශනය කරා 8ට එකක් එකතු කරපුවාම 9යි. එතකොට මෙතන දැන් 9 තියෙන්නේ. ආපහු උඩට ගියා 9 ඒ වලාගේ දැන් 9යි 9 15ට වඩා කුඩාද? ඔව්. අන්න ওই විදිහට ඕක යන්නේ 9 දර්ශනය කරනවා. අන්න ඒ වගේ එක බැගින් එක එකතු වෙවි යනවා. අන්න ඔච්චරයි. ඉතින් ඕක 15 වෙනකම්ම යන්නයි තියෙන්නේ. අවසානයේදී මේක ඉවරයි කියලා කියන්න උතනින් ඉවරයි. මේ 15ට වඩා කුඩා නැති වුණොත් අපිට පුළුවන් ওই ගැලීම් සටහන් නතර කරන්න. 15ට වඩා කුඩා නැති වුණොත් ගැලීම් සටහන් නතර කරන්න පුළුවන්. මෙතනින් මම මේක එන්ඩ් කරනවා. stop. තේරෙනවනේ කුඩා වුණොත් තමයි ක්‍රියාත්මක වෙන්නේ කුඩා නැති වුණොත් නතර වෙනවා. ඒ කියන්නේ හිතන්න දැන් ඔහොම වැඩි වෙවි කියලා ඒ වලාගේ 15යි කියලා 15 කියන්නේ 15ට වඩා කුඩාගයක් නේ. එතකොටත් 15 මේ 15 කියන්නේ 15ට වඩා කුඩාගයක් නෙමෙයි නමුත් සමානාගයක් නේ. සමාන වුණොත් ආයි 15ට යනවා ඒ වලාගේ දර්ශනය කරා 15යි 15ට ගියා මේ 15ට ගියා 15ට එකක් එකතු වුණාම 16යි. එතකොට මෙතන දැන් 16 වෙනවා. ආපහු මෙතනට ආව දැන් ඒ වලාගේ 16යි 16 කියන්නේ 15ට වඩා කුඩාත් නැහැ සමානත් නැහැ. එතකොට නැත ස්ටොප්. අන්න ඔය විදිහට කියන්නේ. මේක ඔව් වෙන තාක්කල් පහලට යනවා නැත වෙච්ච ගමන් මේ පැත්තට එනවා. මේ පැත්තට ඇවිල්ලා එක නතර වෙනවා. ඔන්න ඔච්චරයි ඔක වෙන්නේ. ලොකු දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් මොන හරි උතන්ට වෙනකන් දැන් තාමත් ගැටලුවක් තියෙනවා නම් මට කියන්න පුතේ. ගැටලුවක් තියෙනවා නම් මේක කියන්න. මේක තමයි උත්තරේ එන්නේ. මම ඕකේ වගුව අඳින්න යන්නේ නැහැ දැන්. වගුව මම වෙනත් ගැලීම් සටහනක් දැන් මම තාම ඔයගලන්ට ගැලීම් සටහනක් දෙනවා කරන්න. මම ඒකේ වගුව ඔයගලන්ට නැවත ඇඳලා පෙන්නන්නම්. හරි. මේක මං හිතනවා පැහැදිලි කියලා පුතේ. ගැටලු මොන හරි තියෙනවා නම් කියන්න හොඳ. මට එක්කෙනෙක් කියලා තියෙනවා හරි තේරුණා කියලා. right. එහෙනම් එච්චරයි. එහෙනම් ඊළඟ එක බලමු. නමන් තව පොඩි එකක් දෙන්නම් මතක තියාගන්න වගුවත් එක්කම වට ඕන පුතේ. උත්සාහය දරන්න වගුවත් එක්කම අඳින්න. පොඩි ගැලීම් සටහනක් දෙන්න ඊට පස්සේ මම ටිකක් වැඩේ සංකීර්ණ කරනවා.
15 සිට 20 දක්වා සියලුම ගැලීම් මේ සංඛ්‍යා දර්ශනය කිරීම සඳහා ගැලීම් සටහන. ටක් ගාලා කරලා යවන්න බලන්න. මට වගුවත් එක්කම හදලා යවන්න පුතේ. ලේසි එකක් මම දන්නවා. සතියකට පස්සේනේ හම්බ වෙන්නේ. පොඩ්ඩක් මොලේ නැවත අර නිකන් වෝම් අප් වෙන්න වගේ පොඩි ලේසි එකක් දීලා අපි ටක් ගාලා අමාරු එකකට යන් ඊට පස්සේ. ටක් ගාලා කරන්න. ගැටලුවක් තියෙනවා නම් කියන්න. ඔව් හැමෝම උත්තරේ එවලා තිනවා. පුදුම වැඩේ කියන හැම එකාගෙම හරි. ඒකට මට එතන කරන්න වැඩක් නැහැ. අනික එක ඊටම ඉක්මනින් එවලා තිනවා. හොඳයි. මම ඇත්තටම ඔක 12 කාලෙ විතර වෙයි එනකයි එයි කියලා බලාපොරොත්තු වෙන් හිටියා. අවුලක් නැහැ. සතුටුයි වැඩේ. එහෙනම් ඉතින් ඉක්මනට ඉවර කරන්නේ තව ගණක් අපිට කරන්න chance එකක් තියෙනවා දැන්. දැන් මම ඔක මේ කට්ටිය හැමෝම හරියට කරලා තියෙන ඉඳා ගාන හදලා පෙන්නන්න යන්නේ නැහැ පුතේ. මේ ගාන වීඩියෝ එක බලාගෙන කවුරු හරි හදනවා නම් මට හදලා එවන්න WhatsApp කරලා දාන්න. මම ඒක හරිද වැරදිද කියලා කියන්න. right. දැන් ටිකක් තියෙනවා හිතන්නට යමක් හොඳේ බලන්න. 5 සිට 1 දක්වා සියලුම සංඛ්‍යා දර්ශනය කරන්න කියලායි කියන්නේ දැන්. 5 සිට කීය දක්වාද? 5 සිට 1 දක්වා. දැන් හිතන්න ඕන. එතකොට පුතේ කොහොමද වෙන්නේ? 5 4 3 2 1 ඔන්න ඔය ටික තමයි එන්න ඕන. එතකොට 5 තමයි අපේ ආරම්භක සංඛ්‍යාව, 1 තමයි අපේ අවසාන සංඛ්‍යාව. හොඳට හිතුවොත් කරන්න බැරි කමක් නැහැ. සිතන්නට යමක්. කරමු බලන්න ටක් ගාලා. හිතන්න පුළුවන් ළමයි ඉන්නවා මේ පන්තියේ. උත්සාහයක් දරමු බලන්න. 5 සිට 1 දක්වා සියලුම සංඛ්‍යා දර්ශනය. කරනවාට ඔක්කොම නතර කරන්න. මේ ළමයි කීප දෙනෙක්ගේ පොඩි ගැටලුවක් තියෙනවා මේ ගැලීම් සටහනේ. අපි මේක බලමු මොකද්ද කේස් එක කියලා පුතේ. ඔව් මොකුත් එවන්න එපා දැන්. හරි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද පුතේ? 5 සිට 1 දක්වානේ. එතකොට කොහොමද ඔක හැදෙන්නේ අපි බලමු. 5 සිට 1 දක්වා කියපුවම මෙහෙමනේ යන්න ඕන. 5 4 3 2 1. එතකොට මොකද්ද අපේ ආරම්භක සංඛ්‍යාව? ස්ටාර්ටින් නම්බර් එක 5. ස්ටාර්ටින් නම්බර් එක 5. එන්ඩින් නම්බර් එක 6. සෝරි එන්ඩින් නම්බර් එක 1. නෝක. එතකොට 5 තමයි ස්ටාර්ටින් නම්බර් එක, 1 තමයි එන්ඩින් නම්බර් එක. ඔච්චරයි. ඔය ටික ඔළුවේ තියාගත්තා නම් හරි පුතේ. ගැලීම් සටහන සාමාන්‍ය ආකාරයට හදාගෙන යන්න තියෙන්නේ. මේකම තමයි එන්න තියෙන්නේ. නමුත් ඉතින් මම ඕක මේ කරන්න නැවත. අපේ ආරම්භකගේ කීයද? ආරම්භකගේ ආරම්භකගේ 5නේ. ඒක වෙනසක් නැහැ. ආරම්භකගේ 5යි. එතන වෙනකම් පැහැදිලිනේ වැඩි. මෙතනක් දීලා තියෙන්නේ ආරම්භකගේ 5. ස්ටාර්ටින් නම්බර් එක 5. ඒකට ඒක හරිනේ පුතේ. ඒක තේරුණා. නමුත් තර්කය ගොඩනගනකොට තව එක දෙයක් සිද්ධ වෙනවා. අපේ ආරම්භකගේ 5යි වම් පැත්ත මං කිව්වේ මොකද්ද? ආරම්භකගේ වම් පැත්තෙන් ලියා ගන්න මොකක් වුණත් හැමතිස්සෙම සංකල්පයක් ආදේශ කරනකොට පුතේ මොනාගේ ආවත් සංකල්පයක් කියන්නේ ඒකයි. it's a concept. concept එකක් කියන්නේ මොන අගේ දුන්නත් ඒ සංකල්පය ඒ විදිහට කරගෙන යන්න ඕන. ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? අගයක් ආපු ගමන් බය වෙලා සංකල්ප ඔක්කොම නාගෙන හරි නොමග යනවා. ඕකයි වෙන්නේ. සංකල්පයක් කියපුවාම ඒ කියන දේ ඔලුවට අරගෙන අර කටපාඩම නෙමෙයි කලින් එක වගේ බලාගෙන මේක හදන්න නෙමෙයි කියන්නේ. කන්සෙප්ට් එක ඔලුවට ගන්න ඕන. කන්සෙප්ට් එකේ කියන දේ තේරුම් ගන්න ඕන. කන්සෙප්ට් එකේ මම සංකල්ප ඔයගලන්ට කියන්නේ මොකද්ද? ආරම්භක අගය වම් පැත්තෙන් ලියන්න. ආරම්භක අගය මොකක් වුණත් වම් පැත්තෙන් ලිව්වා. අවසාන අගය මොකද්ද පුතේ එතකොට? අවසාන අගය එකයි. අවසාන අගය මොකක් ආවත් ඒක දකුණු පැත්තෙන් ලිව්වා. ඔච්චරයිනේ මම කිව්වේ. ආරම්භක අගය වම් පැත්තෙන් ලියන්න, අවසාන අගය දකුණු පැත්තෙන් ලියන්න. ඕක අමාරු වෙන්න විදියක් නැහැ නේ දරුවනේ. ආරම්භකගේ වම් පැත්තෙන් අවසානගේ දකුණු පැත්තෙන්. ඔච්චරනේ මම කිව්වේ. ඈ ඔච්චරයි ඕගලන්ටත් කරන්න තියෙන්නේ. නැවතත් බලා ගන්න.
ආරම්භක අගය කීයද 5යි. ඒක ගානේ තියෙනවනේ. අවසාන අගය 1යි. ආරම්භක අගය කොයි පැත්තෙන්ද ලියන්නේ? වම් පැත්තෙන්. අවසාන අගය කොයි පැත්තෙන්ද ලියන්නේ? දකුණු පැත්තෙන්. දැන් කතාව වෙනස් වෙනවා. දැන් කියන්නේ මොකද්ද? දැන් මේක කියවලා බලන්න. 5 මොකද්ද එකට? 5 විශාලයි එකට. 5 විශාලයි එකට. කලින් මොකද උනේ? 5 කලින් එක වෙනස් කතාව ටිකක්. දැන් මෙතන මම මේ සංඛ්‍යා දෙක අතර සංසන්දනයක් ඉදිරිපත් කරන්න කියලා කියන්නේ එච්චරයි. කලින් එකේදී අපි 5 සිට 15 දක්වානේ ගන්න කිව්වේ. එතකොට 15 තමයි අවසාන අගය වෙන්නේ. එතකොට 5 මෙතනදී කුඩයි 15ට වඩා. දැන් මෙතන ආරම්භක අගය 5යි අවසාන අගය 1යි. එතකොට මොකද වෙන්නේ? 5 විශාලයි එකට වඩා. ඒක ඔයගොල්ලෝ සංසන්දනයේ ඒක බලන්න ඕන. ඔයගොල්ලෝ. මෙතන මේ දෙක අතර තියෙන්නේ මොකක්ද කියන එක බලන්න ඕන. මේ අගේ මේකට වඩා කුඩාද විශාලද කියලා කල්පනා කරලා බලන්න ඕන. ඒක තමයි ඔයගලන්ට දීලා තියෙන්නේ. එතකොට මෙතනදී 5 විශාලද එකට වඩා. මෙතන කියන්නේ මොකද්ද? 5 සිට 1 දක්වා සියලුම සංඛ්‍යා දර්ශනය කරන්න ඕන හින්දා සමානදත් කියලා බලනවා. ඔච්චරයි. ඉතින් සංකල්පය හරියට ගත්තරම් ඔක සිම්පල් දෙයක්. හැමතිස්සෙම මම මොකද්ද කිව්වේ? ආරම්භක අගය වම් පැත්තෙන් මොකක් වුණත් අවසාන අගය මොකක් වුණත් ඒක දකුණු පැත්තෙන්. ඊට පස්සේ ওই දෙක අතර මොකද්ද විශාල කියලා බලන්න ඕන වමේ සිට දකුණට කියවන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ මොන හේතුව වුණත්. 5 මොකද්ද එකට වඩා. 5 විශාලයි එකට වඩා එක දක්වා යන්න ඕන හින්දා සමාන ලකුණ දැම්මා. ඕක ඔය විදිහටනේ ගන්න. right? ඕකයි යන්න ඕන. එතකොට මේක තීරණයක්. මෙතන ලොජික් එකක් එන්න ඕන. අර මේකයි වෙන්නේ මේ එකම ප්‍රශ්නේ එකම විදියට දෙනකන් කලින් ගාන බලාගෙන ලියනවා. ඊට පස්සේ ප්‍රශ්නේ පොඩ්ඩක් හරි වෙනස් වුණාට පස්සේ සංකල්ප ඔක්කොම වතුරේ. ඒක බය වෙලා හත් පොලේ ගාගෙන ඔක්කොම නා ගන්නවා. ඕක තමයි හැමතිස්සෙම වෙන්නේ. ඕගලන්ට විතරක් වෙන දෙයක් නෙමෙයි පුතේ. ඒක වෙන මුකුත් නෙමෙයි. අර ඕගොල්ලෝ පුරුදු කටපාඩම් කරලානේ පොඩි කාලේ ඉඳලම ගැලීම් සටහන් කටපාඩම් කරලා ගන්න බෑ. අන්න ඒකයි කේස් එක. ගැලීම් සටහන් වල සංකල්පය ඉගෙන ගන්න ඕන. සංකල්පය ඉගෙන ගත්තොත් ලේසියෙන් අපිට උත්තර දෙන්න පුළුවන්. ඒක කරන ආකාරය. ඒකට අපි කියන්නේ concept එක කියලා. ඒ concept එක මේක කරන ආකාරය ඉගෙන ගත්තා නම් ඒකට ඔය නාගයන් ටික ආදේශ කරගෙන යන්නයි තියෙන්නේ. හැමතිස්සෙම මම කියන්නේ මොකද්ද? ආරම්භකගේ මෙතන. මෙතන ආරම්භක තර්කයේදී ආරම්භකගේ වම් පසින් අවසානගේ දකුණු පසින්. ඔන්න ඔය සංකල්ප ටික ඔළුවේ තියාගත්තා නම් මේක සිම්පල්. මොන ආගේ ආවත් ওই විදිහට ආදේශ කරගෙන යන්නයි තියෙන්නේ ඕක. ගොඩක් වෙලාවට ඔයගලන්ට ගණන් අමාරු වෙන්නේත් ඕකයි. වෙන මුකුත් නෙමෙයි අර පොඩි කාලේ ඉඳලම පුරුදු කරලා තියෙන කටපාඩම සමහර විෂයන් තියෙනවා කටපාඩමෙන් ගොඩ දාගන්න බෑ. IT කියන්නේ ඒ වගේ එකක්. IT වල විශේෂයෙන්ම ගැලීම් සටහන් කියන්නේ. රයිට්. මේවල සංකල්ප ටික ඔලුවට ගන්න ඕන. දැන් මම ඊළඟ ගාන සම්පූර්ණයෙන්ම ආත්පසීම වෙනස් එකක් දෙන්නේ. මොකද නැත්තම් ඕක බලාගෙන යනවා මමත් හිතනවා හරි මුන් වැඩෝ අන්තිමට වෙනස් ගානක් දීපු ගාන හත් පොලේ ගා ගන්නවා. හරිද? එහෙන් බෑ ඊළඟ ගාන වෙනස් ගානක් එන්නේ මේක හරියට ඔලුවේ තියා ගන්න ඕන මේ කරන ටික හොඳ. හරි. එහෙනම් මෙතනින් අපි ඊළඟට බලමු. මේකෙත් විය හැකියාවන් දෙකක් තියෙනවා. 5 විශාල හෝ සමානද එකට වඩා. වෙන්න පුළුවන් දැන් මෙතන 5 වෙනුවට අපිට ඇත්තටම දාගන්න පුළුවන් මොකද්ද? A කියන අකුර දාගන්න වෙනවා. ඇයි? ඒක තැම්පත් කරලා තියෙන්නේ අතනනේ. රයිට් ඔන්න ඕකයි සටහන් වෙන්නේ. එතකොට 5 කියනාගේ A වලනේ තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට මම 5 වෙනුවට A කියලා දාගන්නවා. ඔච්චරනේ කරන්න තියෙන්නේ. එතකොට ඉවරයිනේ. එතකොට A කියන මතක ගබඩාව තුල තියෙන්නේ 5 කියනාගේ 5 විශාල දෙයකට වඩා හැකියාවන් දෙකක් තියෙනවා නේද? විය හැකියාවන් පිළිතුරු විදියට. එකක් වෙන්න පුළුවන් ඔව්, අනික එක වෙන්න පුළුවන් නෑ. එක විය හැකියාවක් තමයි ඔව්, අනික එක තමයි නැහැ. ඉතින් දැන් ඔයගොල්ලෝ ලියන්න ඕන ඔව් වුණොත් මොකද වෙන්නේ? නැත වුණොත් මොකද වෙන්නේ කියලා. ඒකට මෙතන yes වුණොත් මොකද වෙන්නේ? no වුණොත් මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් ඒ වලගේ විශාල දෙකට වඩා ඔව් වුණොත් පුතේ ඒ වලගේ 5යිනේ. 5 දර්ශනය කරනවා output 5. හරි මට ඔක්කොම කලින් කියන්න මෙතනට වෙනකන් ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මොකද ළමයි 3 දෙනයි මට හරියට උත්තරේ එව්වේ.
උන් තුන් දෙනා තමයි හරියටම සංකල්ප ටික ඔලුවට අරගෙන ඔක උත්තරය කරලා තියෙන්නේ. ගාන්ට පැහැදිලිව. අනික් කට්ටිය කියන්නේ පොඩ්ඩක් පටලවිලා තියෙනවා ඒගොල්ලන්ට. දැන් මට මෙතන කියන්න පුතේ ප්‍රශ්නයක් තියෙනවද? ටක් ගාලා කියන්න බලන්න. මෙතන වෙනකම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? හරි? ආරම්භක අගය හැමතිස්සෙම එන්න ඕන වම් පැත්ත. අවසාන අගය දකුණු පැත්තේ එන්න ඕන. ඔය විදිහට යන්නේ. ආරම්භක අගය වම් පැත්තේ අවසාන අගය දකුණු පැත්තේ. මෙතන මේ තර්කයේදී තමයි ඒක එන්න ඕන. ඔයා ප්‍රශ්නයක් අහලා තියෙනවා සුෂාන් සර් පොඩි දෙයක්. සර් අතනදී ආරම්භක අගය වම් පැත්තේනේ. කොතනදීද? ඔයා අතනදී කියලා කියපුවාම මට පෙන්නලා මට පේන්නේ නැහැනේ දරුවෝ. කොතනදීද කියලා පොඩ්ඩක් එවන්න බලන්න මට මේ ෆොටෝ එකක්වත් රවුම් කරලා. මෙතන ලියන්න එපා. හරි පැහැදිලි. අදීශ ගැටලුවක් නැහැ. චතුරිකා ප්‍රශ්නයක් නැහැ. ලක්විඳුට අවුලක් නැහැනේ. මනුමි අවුලක් නැහැ. නිම්තක ප්‍රශ්න නැද්ද පුතේ? ආව්. හැම ගානකදීම ආරම්භකගේ වම් පැත්තට දාගන්න. හැම ගානකදීම ආරම්භකගේ වම් පැත්තේ අවසානගේ දකුණු පැත්තේ. එතකොට හරි. සලිෂා, සෙෂාන්, සිනිදි, වෙනුෂි ගැටලුවක් නැද්ද පුතේ? ඔව් චතුරිකාගේ වගුව හරි. හරි ගැටලුවක් නැහැ. හරි දරුවනේ. එහෙනම් අපි ඊළඟ එකත් බලමු. ටක් ගාලා මේක හදාගෙන යන්න. ඊළඟට බය වෙන්න එපා. හැම ගානකදීම ආරම්භකගේ දාගන්න වම් පැත්තට අවසානගේ දකුණු පැත්තට. ඒ විදිහට දාගන්න. එතකොට හරි ඔක. ටක් ගාලා හදාගන්න පුළුවන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව. ඊළඟට ප්‍රතිදානය ගන්න ඕන. දැන් මෙතනදී ප්‍රතිදානය කරන්න ඕන මුලින්ම 5. එතකොට මෙතන output 5. පහ කියන අගේ තැම්පත් වෙලා තියෙන්නේ කොහෙද? A කියන මතක කබඩාවේ. එතකොට හරි. එතකොට output කියලා කියපුවාම මෙතන A කියන මතක කබඩාවේ තියෙන්නේ 5 කියන අගේනේ. එතකොට 5 දර්ශනය වෙනවා පරිගණක තීරයේ 5 දර්ශනය කරනවා. හරි. ඊළඟට 5ට පස්සේ පෙන්වන්න ඕන මොකද්ද පුතේ? 5ට පස්සේ පෙන්වන්න ඕන 4. 5 4 කරන්න නම් 5ට එකක් එකතු වෙන්න ඕනද 5න් එකක් අඩු වෙන්න ඕනද? අන්න ඒකත් දැන් හිතන්න ඕන ඕගොල්ලෝ. නිකන් අර කලින් ගානේ තිබ්බ විදියට එකතු කිරීමම හැම මගුලකටම දාගෙන යන්න බෑ. හරි මට පොඩක් අන්න එක කියන්න පුතේ. 5 දැන් මේ 5 දර්ශනය කරා 5ට පස්සේ දර්ශනය කරන්න කියන්න තියෙන්නේ කීයද 4. ඉතින් මේ වගේ ඔයගොල්ලෝ ලියාගෙන බලන්න ඒක. රයිට් අඩු වෙන්න නෙවන පුතේ නේද? ඉතින් ඔයගොල්ලෝ මෙතනින් එකක් අඩු කරන්න ඕන. 5 තියෙන්නේ 5න් එකක් අඩු වුණාම කීයද 4යි. ඉතින් 5 වෙනුවට අපිට මෙතන ලියන්න පුළුවන් මොකද්ද? ඒ කියන්නේ කීයද 5යි 5න් එකක් අඩු වුණාම 4යි. ඕක ආදේශ කරන්න ඕන. ඕක දාගන්න ඕන කොහෙටද නැවතත් මෙතන තියෙන අගයට මෙතන තියෙන ඉංග්‍රීසි අක්ෂරයට තමයි මෙතනින් අපිට ලැබෙන අගය දාගන්න ඕන. මෙතන තියෙන්නේ මොකක්ද ඉංග්‍රීසි අක්ෂරය A කියලා මම අරගෙන තියෙන්නේ. එම නිසා මෙතනට දාගන්නෙත් A කියලාමයි. A සමානයි ඍණ 1. ඔය ආකාරිනුයි ඔක යන්නේ.
මොන ආකාරයෙන් යන්නේ ඊළඟට අපි බලමු. ඔන්න ඔය විදිහට ඔක යන්නේ. ඒතකොට නෝ වෙච්ච ගමන් මොකද වෙන්නේ? අවසාන වෙනවා. වෙච්ච ගමන් මේක අවසාන වෙනවා. ඔන්න ආකාරය තමයි වැඩේ වෙන්නේ. ඕකයි ගැලීම් සටහන. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන් ද? අර කලින් එකට බෙහෙවින් සමානයි. ඒකේ තියෙන සංකේතම තමයි යන්නේ. නමුත් අර පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. දැන් ඔකේ වගුව මට සම්පූර්ණ කරලා එවන්න හොඳේ. වගුව සම්පූර්ණ කරලා එවන්න. වගුව මම මේ කරන්න යන්නේ නැහැ. දැන් මම ඊළඟ ගාන දෙනවා. ඒකේ මට වගුව සම්පූර්ණ කරලා එවන්න. ඒක තනියම කරගන්න පුළුවන්ද කියලා බලමු. මේක හැම එකම මම කරන්න යන්නේ නැති පුතේ මේ විභාගෙට මම නෙමෙයිනේ ලියන්නේ. ඕගොල්ලන්ටත් ඕක තනියම කරන්න හැකියාවක් තියෙන්න ඕන. ඕගොල්ලෝ තනියම කරයි කියලා හිතලා තමයි ඒක හිතට එකක ඕගොල්ලෝ කරන්න හොඳේ. යාළුවෙක්ගෙන් සපෝට් එහෙම ගන්න නැතුව තනියම ඕක කරන්න බලන්න. හරි මෙතන වෙනකම් මම හිතනවා ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ප්‍රශ්නයක් තියෙනවාද? එහෙමත් අහන්නම්කෝ මම හිතලා හරියන්නේ නැහැ නේ ඕගොල්ලෝනි කියන්න ඕන ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා. ප්‍රශ්නයක් තියෙනවාද? ටක් ගාලා කියන්න. ඔව් සලීෂාත් එවලා තියෙනවා උත්තරේ. හරි පුතේ. සලීෂා වගුව හරි පුතේ. හොඳයි. නියමයි වගුව හරි. රයිට් එහෙනම් ඊළඟ ගාන අපි බලමු. මේකට වගුව හදලා එවන්න මට. ඊළඟ ගානත් ඒකම කරන්න. මතක තියාගන්න ගානත් ලියා ගන්න හොඳේ. මේ ප්‍රශ්නේ ලියා ගන්න. ප්‍රශ්නේ ලියා ගන්න නැතුව කිසි තේරුමක් නැහැ. ගැලීම් සරන් ටික විතරක් ඇඳයි කියලා. ඊළඟ මං කිව්වා හත්පසීම වෙනස්යක් ඕගලන්ට දෙන්නේ. හොඳට හිතන්න බලන්න. සියලුම සංඛ්‍යා නෙමෙයි. මෙතන සියලුම ඉරට්ටේ සංඛ්‍යා වෙන්න ඕන. මට මේක ලියා ගන්න බෑනේ. විනාඩියක් දෙන්න. සියලුම ඉරට්ටේ සංඛ්‍යා දර්ශනය කිරීම සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන draw a flowchart to display all the even numbers from 1 to 5. අරගේ වගුව අඳින්න තේරෙන්නේ නැත්නම් මට කියන්න. මම ඔයගලන්ට මේකේ පොඩි සපෝට් එකක් දෙන්නම් පුතේ. 1 සිට 5 දක්වා සියලුම ඉරට්ටේ සංඛ්‍යා මොනවද 1 සිට 5 දක්වා තියෙන ඉරට්ටේ සංඛ්‍යා? මට අන්න ඒක කියන්නකෝ බලන්න හොඳ ළමයි වගේ. 1 සිට 5 දක්වා මොනවද තියෙන ඉරට්ටේ සංඛ්‍යා පුතේ? ටක් ගාලා කියන්න. 2යි 4යි. 1 සිට 5 දක්වා නිකන් හරි නෑ වගේ නේ. මට ඒක නිකන් ඇඟට හරි නෑ. ඉර 1 සිට 5 දක්වා දෙන එක. 1 සිට 10 දක්වා කියලා හදාගන්නකෝ. නිකන් සංඛ්‍යා ටිකක් මදි වගේ මට. 1 සිට 10 දක්වා කියලා හදාගන්න. හරි. 1 සිට 10 දක්වා මොනවද තියෙන ඉරට්ටේ සංඛ්‍යා පුතේ? 2යි 4යි 6යි 8යි 10යි. ඔන්න ඕවනේදී ඉරට්ටේ සංඛ්‍යා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක පැත්තකින් ලියා ගන්න. මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න.
මේක ඇත්තටම කරන්න ඕනේ. නමුත් ඕගලන්ට ගැලීම් සටහන අලුත් දෙයක් හින්දා මම මේ ක්‍රමවේදයන් ඕගලන්ට කියලා දෙන්නේ. ඉතින් 2 4 8 6 10 ලියාගෙන යන්න. එතකොට ඕගලන්ට ටක් ගාලා මාට්ටු වෙනවා ආරම්භක සංඛ්‍යාව මොකක්ද කියලා. ස්ටාර්ටින් නම්බර් එක මොකක්ද කියලා ඕගලන්ට තේරෙනවා. ඒ ටක් ගාලා මාට්ටු වෙනවා අවසාන සංඛ්‍යාව මොකක්ද කියලා. එකේ සිට කියලා කිව්වාට ඇත්තටම ඉරට්ටේ පළමු ඉරට්ටේ සංඛ්‍යාව තියෙන්නේ 2කින් නේද? අපි 1 සිට 10 දක්වා සියලුම ඉරට්ටේ සංඛ්‍යා කියලා කිව්වාට පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව තියෙන්නේ 2කින්. එතකොට අපි ආරම්භ කරන්න ඕන කීයෙන්ද? 2කින්. අන්න. ඉතින් ඔන්න ඔය ආකාරයටයි ඔක යන්න ඕන. උත්සාහයක් දරන්න. ඉස්සල්ලා එකේ වගුවට බිඳුව වෙනවාද? ඔව් බිඳුව වෙන්න පුළුවන්. මට වගුව කරලා එවන්නකෝ පුතේ. බලමු මේක හරිද වැරදිද කියලා. ඒක අඩුපාඩුවක් තියෙනවා නම් මම ඒක කරලා පෙන්නන්නම්. මේකෙත් වගුවත් ඇඳලා එවන්න. ඉස්සල්ලා එකේ වගුවට බිඳුව වෙනවාද එන්න පුළුවන්. ඉස්සල්ලා එකේ වගුවට 100 එන්න පුළුවන් දෙන්න පුළුවන්. ගැලීම් සටහන අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මට වගුව ආදරේ එවන්නකෝ. ඔයා ඇඳපු එක බලන්න. ඒක අඩුපාඩුවක් තියෙනවා නම් මං කියන්න. එහෙනම් ඊළඟ එක බලමු. සීලම ඉරට්ටේ සංඛ්‍යා නෙමෙයි දැන් මම ඉල්ලන්නේ 15 සිට 5 දක්වා සියලුම සංඛ්‍යා දර්ශනය කිරීම සඳහා ගැලීම් සටහන නිර්මාණය කරන්න. Draw flow chart to display all the numbers from 15 to 5. ඔක කලින් නම් කට්ටිය කලින් ගැලීම් සටහන අවුලක් නැහැ. සමහර ළමයින්ගේ අඩුපාඩු කීපයක් තිබ්බ මම ඒවා පෙන්눔 කරා. ඉතින් මේකෙත් අඩුපාඩු රහිතව පුළුවන් නම් එවන්න බලන්න පුතේ. මම පුළුවන් තරම් අවම කරනවා ගැලීම් සටහන ඇඳලා පෙන්නන එක. ඒකට හේතුව තමයි මං අඳින්න ගියොත් වෙලා යනවා. ඉතින් ඕගලන්ගේ අඩුපාඩු ගොඩක් අඩු නම් ඒ අඩුපාඩු ටික හදලා මට එව්වොත් මම ගැලීම් සටහන ඇඳලා පෙන්නන්නේ නැහැ. නමුත් ගැලීම් සටහන ඇඳලා පෙන්නන්න වගුව ඇඳලා පෙන්නන්න අවශ්‍ය නම් මට කියන්න මම ඒක කරලා පෙන්නන්නම් පුතේ. සර් ඒක තේරුන්නේ නැහනේ පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියන්න විතරයි තියෙන්නේ. මං නම මුකුත් කියන්න යන්නේ නැහැ. හරියට මම ඒක කියලා දෙන්නම්. එහෙනම් මේක කරන්න බලන්න. හරි එහෙනම් මෙතන වෙනක අද මම හිතනවා ගොඩක් සාර්ථකයි. අපි ගැලීම් සටහන් කීපයක් කරා. හොඳයි ඔයගලන්ගේ තත්ත්වය. ඉතින් ඊළඟ දවසේ මම දැන් ටිකක් ප්‍රශ්න වලට යන්න ඕන. ඊට පස්සේ පුතේ අපි ප්‍රශ්න වලට යන්න කලින් ව්‍යාජකේත කියන එක පොඩ්ඩක් බලන්න ඕන. ව්‍යාජකේත වලින් පස්සේ මම ප්‍රශ්න වලට යන්න. ව්‍යාජකේත කරාට පස්සේ මම ප්‍රශ්න උත්තර අපි ඒ ටික කව කරමු. එහෙනම් අපි අදට සමුගනිමු පුතේ. මෙතන මොන හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් මට කියන්න. මුකුත් ප්‍රශ්න නැත්තම් අවුලක් නැහැ. අපි එහෙනම් අදට සමුගනිමු. දැන් හරි සුෂාන්. ඔබ සමට සුබ දවසක්. හැමෝගෙම උත්තර ටික හරි හොඳයි. සතුටුයි වැඩි. එහෙනම් පුතේ ඔබ සමට සුබ දවසක්. අපි අපව ලබන සතියේ හම්බෙමු. ආයිබෝන්. You are welcome. Thank you.